හරිද? හරිනේ. කරන්ට් එක ගියා. ඒකයි පන්ති අතරමඟදී නතර වුණේ. රයිට්. අපි මාතෘකාවක් ලිව්වනේ. මූලික අඩමාන ණය වෙන්කිරීම, ඌණ අඩමාන ණය වෙන්කිරීම කියලා මාතෘකාව ලිව්වනේ. පොත චුට්ටක් කියන්නකෝ. අපි මාතෘකාව ලිව්වනේ ඌණ අඩමාන ණය වෙන්කිරීම කියලා. ඌණ අඩමාන ණය වෙන්කිරීම කියලා මාතෘකාව ලිව්වනේ. හරි. ඒක ඇටද නෝට් එකක් ලිව්වද? ඒක ඇටද නෝට් එකක් ලියන්න පටන් ගත්තද? නෑනේ. රයිට්. ලියන්නේ ඒක ඇටතේ. ලියන්නේ ඒක ඇටතේ. ඌණ අඩමාන ණය වෙන්කිරීම ඇටතේ ලියන්න. ව්‍යාපාරයක් යම්කිසි වර්ෂයක් අවසානයේදී ව්‍යාපාරයක් යම්කිසි වර්ෂයක් අවසානයේදී ව්‍යාපාරයක් යම්කිසි වර්ෂයක් අවසානයේදී එදිනට පවතින ණයගැති ශේෂය මත එදිනට පවතින ණයගැති ශේෂය මත එදිනට පවතින ණයගැති ශේෂය මත අඩමාන ණය වෙන්කිරීම සිදු කරනු ලබයි. ඒ කියන්නේ අවසාන ණයගැතිය ලක්ෂ නම් ලක්ෂයට අඩමාන ණය වෙන් කරනවලු. අපි කලින් ගානේ කරා වගේ. අඩමාන ණය වෙන්කිරීම සිදු කරනු ලබයි. වෙන් කරනු ලබයි. නමුත් පෙර වර්ෂය අවසානයේදී පෙර වර්ෂය, ඒ කියන්නේ අපි කතා කරන අවුරුද්දට කලින් අවුරුද්ද, පෙර වර්ෂය අවසානයේදී සිදු කරන ලද නමුත් පෙර වර්ෂය අවසානයේදී සිදු කරන ලද අඩමාන ණය වෙන්කිරීම වල වටිනාකම අඩමාන ණය වෙන්කිරීම වල වටිනාකම ප්‍රවර්තන වර්ෂය අවසානයේදී සිදු කරන ලද අඩමාන ණය වෙන්කිරීම වල වටිනාකම ප්‍රවර්තන වර්ෂය අවසානයේදී සිදු කරන ලද අඩමාන ණය වෙන්කිරීම වල වටිනාකමට වඩා අඩුවන අවස්ථාවක්
වඩා අඩු වන අවස්ථාවක්. වඩා අඩු වන අවස්ථාවක්. ඌන අඩමාන ණය සඳහා වෙන් කිරීම ලෙස ඌන අඩමාන ණය සඳහා වෙන් කිරීම ලෙස ඌන අඩමාන ණය සඳහා වෙන් කිරීම ලෙස හඳුන්වනු ලබයි. ඌන අඩමාන ණය සඳහා වෙන් කිරීම ලෙස හඳුන්වනු ලබයි. හරිද? හරිද? right. එතකොට දරුවෝ දැන් හොඳට බලන් ඉන්න මෙන්න මේ බෝඩ් එකේ තියෙන ගාන 2021 3:31 දිනට ශේෂ පිරික්සුමක් දෙනවා. 2021 3:31 තමයි අවසාන දවස. ණය ගැතියෝ ලක්ෂයක් ඉන්නවා හර තීරුවේ. අඩමාන ණය වෙන් කිරීම කියලා බැරශේෂයක් දීලා තියෙනවා. මතක ඇති අපි කලින් හදපු උදාහරණයේ අවසාන ශේෂයේ තිබුණ බැර කියලා. ඒ ශේෂය තමයි මේ. දිනේ දීලා තියෙනවා කවදාටද මේ බැරශේෂය තියෙන්නේ? මේ බැරශේෂය තියෙන්නේ 2020 4:1ට. එතකොට අපේ ගාන පටන් ගන්න කවද්ද? අපේ ගාන පටන් ගන්නේ 2020 4 වෙනි මාසේ පළවෙනිදා. අපේ වර්ෂය අවසාන වෙන්නේ 2021 3 වෙනි මාසේ 31 වෙනිදා. අපේ වර්ෂය ආරම්භ වෙන්නේ 4/1/2020 අවසන් වෙන්නේ 2021 3/31. අර ජනවාරි මාසේ පළවෙනිදා පටන් අරන් දෙසැම්බර් 31 අවසන් වෙනවා කිව්වත් එහෙම තමයි. මාස 12ක් තියෙනවා. කෙසේ හෝ දැන් 2020 4/1ට මේගොල්ලෝ කියනවා 5000ක් අඩමාන ණය වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ කලින් අවුරුද්ද වෙන් කරපු එක 5000ක් තියෙනවා. කලින් අවුරුද්ද වෙන් කරන්නේ ඇයි? අනාගතයේදී ණය ගැතියෙක් බොල් ණය බවට පත් වේවි කියලා ඒ වෙනුවෙන් ලෑස්ති වීමක් තමයි ඇත්තටම මේ කරන්නේ. අඩමාන ණය වෙන් කිරීම කියලා කියන්නේ ණය ගැතියාගෙන් නොලැබෙවියයි කියලා පෙර සූදානම් වෙනවා. සූදානම් වෙනවා නොලැබෙවියයි කියලා. ආන්න එහෙම සූදානම් වෙච්ච වටිනාකම තමයි 5000. මුලින් තියෙනවා 5000ක්. ඒ කියන්නේ මෙතෙන්ට තියෙනවා 5000. හැබැයි අවසානට කීයක්ද තියෙන්නේ? හරිද? දැන් අපි හදනවා අඩමාන ණය වෙන් කිරීම ගිණුම. උතර බලන් ඉන්න. මීට වඩා ලේසි ක්‍රම නැහැ කියලා දෙන්න. හොඳේ. මේ තමයි තියෙන ලේසිම ක්‍රමය. අඩමාන ණය වෙන් කිරීම ගිණුම. ඒකේ ඊගේ ශේෂ දානවා කවදාටද? 2020 4/1ට ඊගේ ශේෂය කීයද? 5000යි. අඩමාන ණය වෙන් කිරීම ගිණුමේ ඊගේ ශේෂය කවදාටද? 2020 4/1ට 5000ක් තියෙනවා. ආරම්භක අඩමාන ණය වෙන් කිරීම වටිනාකම. අඩමාන ණය වියදම් ගිණුමක් ඇදුවොත් මෙන්න අඩමාන ණය වියදම් ගිණුම. ඒකේ මුකුත් නැහැ. ඒකේ මුකුත් තියෙන විදියක් නැහනේ. මොකද මේක මේ අවුරුද්දට හදන එක. එතන මම ඔයාලට තව කතාවක් කියන්නම්. දැන් වත්කම් ඒ වගේම වගකීම් ඒ වගේම හිමිකම් වත්කම් වගකීම් හිමිකම් ගිණුම් වල වටිනාකම් තමයි අපි ඊළඟ අවුරුද්දට ඉදිරි අවුරුද්දට ඊගේ ශේෂ විදියට අරගෙන යන්නේ. වත්කම් වගකීම් සහ හිමිකම් ගිණුම් වල වටිනාකම් තමයි අපි ඊගේ ශේෂ නැත්තම් ඊළඟ අවුරුද්දට අරගෙන යන්නේ. එතකොට මගේ දරුවනේ මේ අඩමාන ණය වෙන් කිරීම කියන ගිණුම ඇවිල්ලා මේක වත්කම් ගිණුමක්. අඩමාන ණය වෙන් කිරීම කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්. හැබැයි වත්කම් වල වැඩිවීම ලියන්නේ හර පැත්තේ. වත්කම් වල අඩුවීම ලියන්නේ බැර පැත්තේ. මේ අඩමාන ණය වෙන් කිරීම කියන්නේ වත්කම් ගිණුමක්. හැබැයි ඒක ඊගේ ශේෂ එන්නේ බැර. ඊගේ ශේෂ බැර එන නිසා අපි කියනවා අඩමාන ණය වෙන් කිරීම කියලා කියන්නේ වත්කම් ගිණුමක්. හැබැයි වත්කම් වල අඩුවීම ලියන ගිණුමක්. අඩමාන ණය වෙන් කිරීම කියන්නේ වත්කම් ගිණුමක්. හැබැයි වත්කම් වල අඩුවීම ලියන ගිණුමක් තමයි මේ අඩමාන ණය වෙන් කිරීම කියලා කියන්නේ. අඩමාන ණය වෙන් කිරීම කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න වත්කම් ගිණුමක්. හැබැයි වත්කම් වල අඩුවීම ලියන ගිණුමක්. ණයගැතියන්ගේ අඩුවීම ලියන ගිණුමක්. හරිද? දැන් ඔන්න ඒකේ ශේෂ 5000ක් තියෙනවා. අපි ගාන හදලා බලමුද? හරි. අපි කිව්වේ ණයගැතියෝ රුපියල් ලක්ෂෙට අඩමාන ණය බලන්න ඕන අවුරුද්ද අවසානට 110. බලන්න 110.
බලපු ගමන් එනවා කීයද රුපියල් 10000යි. කීයක් එන්න ඕනද අවුරුදු අවසානට දැන් අඩමාන ණය වෙන් කිරීම 10000ක් එන්න ඕන. හැබැයි අපේ ගිණුමක් තියෙනවා. ඒ ගිණුමේ අඩමාන ණය වෙන් කිරීම දැනට තියෙනවා කීයක්ද 5000. අපි එහෙනම් ඒකේ අවසානට ලියනවා ඊගේසෙස් 21/3/31ට ඊගේසෙස් ඉන්න ඕන කීයද 10000. ඒ වගේම පාගේසෙස් එනවා ඊගේ බැරනම් පාගේනවා හර පැත්තට කීයද ඒත් 10000යි. 10000ක් ඉදිරියට අඩමාන ණය තියෙනවා. ඒ කියන්නේ අවසාන ශේෂය 10000යි. පාගෙත් 10000යි. අඩමාන ණය වෙන් කිරීම 10000ක් තියෙන්න ඕනේ. අඩමාන ණය වෙන් කිරීම 10000ක් තියෙන්න ඕනේ. එතකොට දැනට මේකේ අඩමාන ණය වෙන් කරලා තියෙනවා කොච්චරද 5000. හැබැයි අවසානයේ 10000ක් එන්න ඕනේ. දැන් ප්‍රථම වරට අඩමාන ණය ගලපද්දි ඔය මුකුත් තිබුණේ නැහනේ. ණය ගැතියට 100ට ගාන බැලුවා. අඩමාන ණය වියදම් වර අඩමාන ණය වෙන් කිරීම බැර කිව්වා. ඒ ප්‍රථම වතාවට අඩමාන ණය ලියද්දි. හැබැයි එතනින් පස්සේ අඩමාන ණය ලියද්දි. එතනින් පස්සේ දෙවන අවස්ථාව තුන්වන අවස්ථාව වෙන්න පුළුවන්. එතනින් පස්සේ අඩමාන ණය ලියද්දි හැම වෙලාවෙම බලන්න ඕනේ අඩමාන ණයවල ආරම්භක වටිනාකම කීයද? ඒ වගේම අඩමාන ණයවල අවසාන වටිනාකම කීයද කියලා. අපි හදන ගානේ ශේෂ පිරික්සුමේ අපිට දෙනවා අඩමාන ණයවල ආරම්භක වටිනාකම කීයද කියලා. අපි හදන ගානේ ශේෂ පිරික්සුමේ අපිට දෙනවා අඩමාන ණයවල ආරම්භක වටිනාකම කීයද මෙන්න දීලා තියෙනවා. හැබැයි අවසාන එක දෙන්නේ නැහැ. අපි අවසාන එක හොයා ගන්න ඕනේ ණය ගැතියට අර අතිරේක තොරතුරේ තියෙන 100ට ගාන බලලා අවසානට කීයක් එන්න ඕනද කියලා. එහෙනම් අවසානට 10000යි. දැන් ආරම්භයේ 5000 තියෙන එක අවසානයේ 10000 වෙන්න නම් කීයක් මදිද? 5000ක් මදි. 5000ක් මදි. අපි කියන අඩමාන ණය මදි 5000. ඔය මදි කියන වචනේ කැතයිනේ. මදි කියන වචනේ කැතයි. අපි ඒකට දානවා හරිය නිකන් ප්‍රොපොෂනල් වචනයක්. නිකන් ගැම්මක් තියෙන වචනයක් දානවා. මොකද ඌණයි කියලා. අපි කියනවා අඩමාන ණය මදි 5000ක් කියනකොට අපි කියනවා අඩමාන ණය ඌණයි 5000. මදි 5000ක් කියන්නේ ඌණයි 5000. එහෙනම් මදි කියනවට කියන වචනය තමයි ඌණයි කියලා. ආය නැතුව අමුතුම එකක් නෙමෙයි ඌණ කියලා කියන්න එපා. ඌණ නෙමෙයි ඌණයි. දැන් මේක තුලණය කළොත් මේ 10000යි. 10000යි. වැඩි එකතුනේ සමාන වෙන්න ඕනේ. වැඩි එකතුව 10000යි. මේ පැත්තට එනවා 5000. මෙන්න මේ 5000 තමයි මොකද්ද? අර කිව්ව මදි ප්‍රමාණය, ඌණ ප්‍රමාණය. එතකොට මොකද්ද වෙන්නේ? වෙන් කිරීම එකට බැර වෙනවා 5000. ඒක බැර පැත්තනේ එන හර වෙනවා අඩමාන ණය වියදම් එකට. මේකට බැර නම් අඩමාන ණය වියදම් එකට හර වෙනවා 5000. බැර කීරේ අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම. ඔච්චරයි. මේක තුලණය කරලා මේ වියදම් ගිණුමේ වටිනාකම 5000 අපි අරගෙන ගිහිල්ලා ලියනවා ලාභ ප්‍රකාශනයේ වියදම විදිය. දැන් උද්ෘත හදන්න ඕනේ. කොහොමද උද්ෘත හදන්නේ? මෙන්න ඇවිල්ලා මූල්‍ය ලාභ ප්‍රකාශනය. මේ ලාභ ප්‍රකාශනයේ බෙදාහැරීමේ වියදම් වල අපි ලියන්න ඕනේ අඩමාන ණය වියදම විදියට කීයද? මෙන්න මේ වියදම් ගිණුමේ ආපු 5000. අඩමාන ණය වියදම 5000. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි ලියන්න ඕනේ ජංගම වත්කම් වල ණය ගැතියෝ කියලා අපිට දුන්න වටිනාකම කීයද? වෙනස් නොවන වටිනාකම රුපියල් ලක්ෂයයි. එකෙන් අඩු කරන්න ඕනේ අඩමාන ණය වෙන් කිරීම කියලා කීයක්ද? අඩමාන ණය වෙන් කිරීම එකේ අවසාන වටිනාකම 10000. අඩු වුණාම සුද්ධ ණය ගැතිය යනවා කීයද? 90000යි. ඉතින් ඔයගොල්ලෝ ගාන හදද්දී හොඳට බලන්න ඕනේ පළවෙනි කාරණාව ශේෂ පිරික්සුමේ අඩමාන ණය වෙන් කිරීමක් තියෙනවද? දැන් කලින් අදපු උදාහරණේ ශේෂ පිරික්සුමේ අඩමාන ණය වෙන් කිරීමක් තිබුණේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ගානක් හදනකොට බලන්න ඕනේ ශේෂ පිරික්සුමේ ආරම්භයේ අඩමාන ණය වෙන් කිරීමක් තියේද නැද්ද? තියේ නම්
ටක් ගාලා අඩමාන ණය වෙන්කිරීම ගිණුමක් රූල් කරගෙන EGSS ලියා ගන්න එක තියෙන්නේ බැරපැත්තේ EGSS කීයද කියලා ලියන්න. ලියලා අයින් එක හදලා බලන්න අවසානට අඩමාන ණය කීයක් එන්න ඕනද කියලා. ඒක ඒ රූල් කරපු වෙන්කිරීම ගිණුමේ අවසාන ශේෂ විදියට බැරපැත්තට ඊගේ හරපැත්තට පාගේ දාගන්න. දාලා තුලනය කරනකොට වෙනසක් එනවා අනිවාර්යයෙන්ම. ඒ වෙනස වෙන්කිරීම එකට බැර නම් වෙන්නේ බැරපැත්තේ නම් වෙනස එන්නේ අනිවාර්යයෙන්ම වියදම් එකට හර කරන්න. හරිද? රයිට්. ලියන්න ඕක යටතේ උදාහරණයක්. ලියන්න ඕක යටතේ උදාහරණයක්. කවිදුගේ ව්‍යාපාරේ කවිදුගේ ව්‍යාපාරයේ 2021 3:30ක දිනට කවිදුගේ ව්‍යාපාරේ 2021 3:30ක දිනට සෙසපිරික්සුමෙන් පහත ශේෂ උපුටා ගන්නා ලදී. ලියන්න ශේෂ පිරික්සුම ගන්න 2021 3:30ක දිනට ශේෂ පිරික්සුම මේ රූල් කරලා තියෙනකම ගන්න. ණය ගැතියෝ හරශේෂයේ ලක්ෂයයි අඩමාන ණය වෙන්කිරීම බැරපැත්තේ 5000යි දිනේ දාගන්න අඩමාන ණය වෙන්කිරීම වලට 2020 4:1. හරිද? ණය ගැතියෝ ලක්ෂය හර ණය අඩමාන ණය වෙන්කිරීම බැර 5000යි 2024 ලියන්න පහලින් ගැලපීම් සටහන තරුවක් දාලා ලියන ගැලපීම් සටහන නැත්නම් අතිරේක තොරතුර 2021 3:30ක දිනට අවසන් ණයගැති වටිනාකම මත ගැලපීම ලියන්නේ මේ 2021 3:30ක දිනට අවසන් ණයගැති වටිනාකම මත දෙදස් විසි එකේ 3:30ක දිනට අවසන් ණයගැති වටිනාකම මත 10%ක අඩමාන ණය වෙන් කිරීමක් 10%ක අඩමාන ණය වෙන් කිරීමක් සිදු කළ යුතු වේ. සියයට 10ක අඩමාන ණය වෙන් කිරීමක් සිදු කළ යුතු වේ.
හරිද? right. එහෙනම් දැන් හොඳට තේරුම් අරගෙන දැන් මේ බෝඩ් එකේ තියෙන ගානම තමා. හොඳට තේරුම් අරගෙන ගාන හදා ගන්නකෝ. යටි ලියන්නකෝ. අවශ්‍ය වන්නේ ඒ ටිකක් ලියමු. අවශ්‍ය වන්නේ අඩමාන ණය වෙන්කිරීම හා අඩමාන ණය වියදම් ගිණුම් අවශ්‍ය වන්නේ අඩමාන ණය වෙන්කිරීම හා අඩමාන ණය වියදම් ගිණුම් අඩමාන ණය වෙන්කිරීම හා අඩමාන ණය වියදම් ගිණුම්. එතකොට ගිණුම් දෙකක් තියෙනවා. දෙක අඩමාන ණය ගැලපීමට අදාළ ජර්නල් සටහන. අඩමාන ණය ගැලපීමට අදාළ ජර්නල් සටහන. මුලින්ම ගිණුම් දෙක හරියට හදාගත්තොත් ජර්නල් සටහන කොහොමද හරබැර වෙන්නේ කියලා තීරණය කරගන්න පහසුයි. ඒ නිසා ගිණුම් දෙක ඉස්සෙල්ලාම හදා ගන්න ඕන. හොඳද? ඊට පස්සේ ජර්නල් සටහන. හරි විදියට ගත්තොත් මුලින්ම ජර්නල් සටහන ලියන්න ඕන. ඊට පස්සේ ගිණුම් හදන්න. හැබැයි ඒක ජර්නල් සටහන ලියන්න අමාරු නිසා තමයි මුලින්ම ගිණුම හදා ගන්න කියන්නේ. ඊට පස්සේ ජර්නල් සටහන හදන්න පුළුවන්. 3 මූල්‍ය ප්‍රකාශන උද්ෘත. 3 මූල්‍ය ප්‍රකාශන උද්ෘත. හරිද? රයිට්. හදන්න බලන්න මේ බෝඩ් එකේ තියෙන ගානම තමා. ඒ වුණාට හොඳට තේරුම් අරන් හදන්න ඕනේ. මුලින්ම ගිණුම් වල ආරම්භක ශේෂ දාලා
හරිද? ප්‍රශ්න තියෙනම් අහන්න අදද්දී. තාම ලියන අය ඉන්නව නම් අත උස්සන්න. මොකද ඊළඟ මාතෘකාවට යන්න ඕනේ. හරි ලියන්න. මේකේ කරන්න ඕනේ ඉස්සෙල්ලාම දැන් ගානේ අපිට දෙනවනේ අඩමාන ණය වෙන්කිරීම ආරම්භයේදී කොච්චරද කියලා. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕන අඩමාන ණය වෙන්කිරීම ගිණුම හදලා රූල් කරලා ඒකේ මුලින්ම ලියන්න ඊගේ ශේෂය. අපිට දීලා තියෙන ගාන. පළවෙනි පියවර. ඔන්න අමාරුවා ඉන්නවා නම් අයිනක ලියා ගන්න පියවර ටික. මුලින්ම කරන්න ඕන මොකද්ද? ඊගේ ශේෂය ලියන එක අයිනක. ඊගේ ශේෂය ගිණුමේ ලියන්න. ලියලා ඊට පස්සේ බලන්න අවුරුද්ද අවසානට ණයගැතිය කීයද? දැන් මේ ගානේ ණයගැතිය වෙනස් වෙන්නේ නැහැ ලක්ෂෙමනේ. එහෙනම් අපි බලනවා අවුරුද්ද අවසානට ණයගැතිය ලක්ෂයයි. ලක්ෂයට බලන්න අඩමාන ණය. අවුරුද්ද අවසානට කීයක් එන්න ඕනද? ලක්ෂයට 110 කියන්නේ 10000යි. දැන් අපිට තේරෙන්න ඕනේ අඩමාන ණය අවුරුද්ද මුලට තියෙන්නේ 5000යි. හැබැයි අවුරුද්ද අවසානට 10000යි. එහෙනම් අපි හදන අඩමාන ණය වෙන්කිරීම ගිණුමේ ආරම්භක ශේෂය අපි ලියලා තියෙනවා. තව රූල් දෙක තුනක් ඉඩ තියලා ඊට පහලින් යටින් ලියන්න අවසාන ශේෂයක් බැර පැත්තෙම ඊගේ ශේෂය 10000යි. ඒතර බැර ශේෂේ ඊගේ ශේෂේ බැර පැත්තට එනකොට පාගේ ශේෂේ ඉන්න උන හර පැත්තටනේ. ඉතින් හර පැත්තටත් ගන්න එහෙමම 10000. ඒතර ඔන්න ඒක හරි අවසාන ශේෂය ලිව්වා. දැන් බලන්න ඔය ආරම්භක අඩමාන ණය ශේෂයයි අවසාන අඩමාන ශේෂයයි අතර වෙනසක් තියෙනවා. මොකද්ද? ආරම්භයේ 5000යි තිබුණේ හැබැයි අවසානයේ 10000ක් ඕනේ. ආරම්භයේ 5000යි තියෙන්නේ හැබැයි අවසානට 10000ක් ඕනේ අඩමාන ණය වෙන්කිරීම. එතන මුලින් තියෙන්නේ 5000යි. අවසානට 10000ක් ඕනේ. එතන අපි කියනවා අඩමාන ණය වෙන්කිරීම මදි. කීයක් මදිද? 5000 10000 වෙන්න හරියටම 5000ක් මදි. මම ඒකයි කිව්වේ මේ මදි ප්‍රමාණය හොයාගන්න අඩමාන ණය වෙන්කිරීම ගිණුමේ ආරම්භක ශේෂයයි අවසාන ශේෂයයි ලියලා ඒ ගිණුම තුලනය කරන්න කිව්වේ ඒකයි. ඒ තුලනය කරද්දී වෙනසක් එනවා අපිට. ආරම්භයේ 5000යි අවසානයේ 10000යි වෙනසක් එනවා අපිට බැර පැත්තෙන් 5000. හරි. එතකොට ඒ එන 5000 තමයි අපි කියන්නේ මදි ප්‍රමාණය. ඒකට අපි කියන ඌණ අඩමාන ණය වෙන්කිරීම කියලා. එතකොට අපි ද්විත්ව සටහනක් ලියන්න ඕනේ. ඌණ අඩමාන ණය වෙන්කිරීම 5000ට මොකද්ද ද්විත්ව සටහන? අඩමාන ණය වියදම් ගිණුම හර අඩමාන ණය වෙන්කිරීම ගිණුම බැර ඌණ ප්‍රමාණයට. එතකොට බලන්න දැන් ඕගොල්ලෝ ද්විත්ව සටහන ලියලා තියෙන්න ඕනේ. අඩමාන ණය වියදම් ගිණුම හර 5000යි. අඩමාන ණය වියදම් ගිණුම හර 5000යි. ඊට පස්සේ අඩමාන ණය වෙන්කිරීම ගිණුම බැර 5000යි. ඒ කියන්නේ ඌණ ප්‍රමාණය ආයේ වියදම් හර වෙන්කිරීම බැර කරන්න ඕනේ.
ඊට පස්සේ ලාභ ප්‍රකාශන උද්ෘතය හදද්දී ඒකේ බෙදාහැරීමේ වියදම් වල ලියන්න ඕනේ අඩමාන ණය වියදම් ගිණුමේ වටිනාකම. කීයද දැන් ආවේ? 5000යි. ඒක ලියන්න ඕනේ වියදම් විදියට 5000. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ ජංගම වත්කම් වල ණය ගැතියා ලක්ෂෙම ලියලා ඊට යටින් අඩු කරන්න ඕනේ අඩමාන ණය වෙන් කිරීම කියලා. අපේ වටිනාකම කීයද ගානේ ආව 10000. ඔන්න ඔය ණය ගැතියාගෙන් ඔය 10000 අඩු කළාම නැත්නම් අඩමාන ණය වෙන් කිරීම අඩු කළාම එන වටිනාකමට අපි කියනවා සුද්ධ ණය ගැතියා කියලා. ඒකත් මතක තියාගන්න. අපි යාට කියනවා සුද්ධ ණය ගැතියා කියලා. හරිද? තාම ලියන අය ඉන්නවද? යමුද ඊළඟ මාතෘකාවට? හරි. දාගන්න ඊළඟ මාතෘකාව. දැන් ඔකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එකේ ඌණ, දෙවෙනි එක ලියන්න. අදි අඩමාන ණය වෙන් කිරීම ගැලපීම. අදි අඩමාන ණය වෙන් කිරීම ගැලපීම. ලියන්නේ කැටතේ අදි අඩමාන ණය වෙන් කිරීම ගැලපීම ලියන්නේ කැටතේ නෝට් එක. ව්‍යාපාරයක ගිනුම් කාල පරිච්ඡේදය අවසානයේ ව්‍යාපාරයක ගිනුම් කාල පරිච්ඡේදයේ අවසානයේ පැවතිය යුතු ව්‍යාපාරයක ගිනුම් කාල පරිච්ඡේදයේ අවසානයේ පැවතිය යුතු අඩමාන ණය වෙන් කිරීම වටිනාකමට වඩා 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 වර්ෂය ආරම්භයේ පවතින අඩමාන ණය වෙන් කිරීම වටිනාකම වර්ෂය ආරම්භයේ පවතින අඩමාන ණය වෙන් කිරීම වටිනාකම අඩමාන ණය වෙන් කිරීම වටිනාකම ඉහළ අගයක් ගැනීම
ඉහළ අගයක් ගැනීම ඉහළ අගයක් ගැනීම අඩමාන ණය අධිවෙන් කිරීම ලෙස හඳුන්වයි. අඩමාන ණය අධිවෙන් කිරීම ලෙස හඳුන්වයි. අඩමාන ණය අධිවෙන් කිරීම ලෙස හඳුන්වයි. ලියන්න දිත්ව සටහනක්. අධි අඩමාන ණය ප්‍රමාණය අධි අඩමාන ණය ප්‍රමාණය අධි අඩමාන ණය ප්‍රමාණය ලියන්න දිත්ව සටහන. ලියන්න දිත්ව සටහන. අඩමාන ණය වෙන්කිරීම් ගිණුම හර අඩමාන ණය වෙන්කිරීම් ගිණුම හර අඩමාන ණය වෙන්කිරීම් ගිණුම හර අඩමාන ණය වියදම් ගිණුම බැර අඩමාන ණය වියදම් ගිණුම බැර හරිද? අඩමාන ණය වෙන්කිරීම් ගිණුම හර අඩමාන ණය වියදම් ගිණුම බැර. පහලින් ලියන්න තරුවක් දාලා ලියන්න පහලින්. අධි අඩමාන ණය වියදම් ප්‍රමාණය අධි අඩමාන ණය වියදම් ප්‍රමාණය ඒ කියන්නේ මේ අඩමාන ණය වියදම් ගිණුමෙන් එනවා අධි අඩමාන ණය වියදම් ප්‍රමාණය. ඒ ප්‍රමාණයට කරන්න ඕනේ කියන්නේ අධි අඩමාන ණය වියදම් ප්‍රමාණය ලාභ ප්‍රකාශනයේ ලාභ ප්‍රකාශනයේ ලාභ ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් වල ලාභ ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් වල ලාභ ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් වල ඍණ අගයක් ලෙස සටහන් කරන්න. ඍණ අගයක් ලෙස සටහන් කරන්න. හරිද? රයිට්. මුලින්ම ගාන ලියා ගමු. ලියාගෙන හිමීට සාකච්ඡා කරමු. ලියන්න ගානක්. උවිඳුගේ ව්‍යාපාරයේ උවිඳුගේ ව්‍යාපාරයේ උවිඳුගේ ව්‍යාපාරයේ උවිඳුගේ ව්‍යාපාරයේ 2021 3:31 දිනට 2021 3:31 දිනට දිනට සේස පිරික්සුමෙන් උපුටා ගන්නා ලද වටිනාකම්
සේස පිරික්සුමෙන් උපුටා ගන්නා ලද වටිනාකම්. සේස පිරික්සුමෙන් උපුටා ගන්නා ලද වටිනාකම්. පහත දැක්වේ. පහත දැක්වේ. උපුටා ගන්න ලද වටිනාකම් පහත දැක්වේ. ගන්න මෙන්න මේ සේස පිරික්සුම 2021 3:30ක දිනට සේස පිරික්සුම හරබැර ණය ගැති 80000යි අඩමාන ණය වෙන් කිරීම 2024යි 1ට රුපියල් 6000යි. හරිද? ණය ගැති 80000යි අඩමාන ණය වෙන් කිරීම 6000යි අඩමාන ණය වෙන් කිරීම දිනේ දාගන්න 2024යි 1ට. යටි ලියන්න අතිරේක තොරතුරු. අතිරේක තොරතුරු වල ලියන්න පළවෙනි එක. 2021 3:30ක දිනට ණය ගැති වටිනාකම මත 2021 3:30ක දිනට ණය ගැති වටිනාකම මත දෙදස් විසියකේ 3:30ක දිනට ණය ගැති වටිනාකම් මත 100%ක් අඩමාන ණය වෙන් කිරීම කළ යුතු වේ. 100%ක් අඩමාන ණය වෙන් කිරීම කළ යුතු වේ. හරිද? රයිට්. ලියන පාලින් අවශ්‍ය වන්නේ අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම හා අඩමාන ණය වියදම් ගිණුම. කලින් වගේම ගිණුම් දෙක හදන්න ඕනේ. අවශ්‍ය වන්නේ අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම හා අඩමාන ණය වියදම් ගිණුම.
අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම අඩමාන ණය වියදම් ගිණුම. දෙක අඩමාන ණය වෙන් කිරීම වලට අදාළ දිත්ව සටහන. නැත්නම් අඩමාන ණය ගැළපීම් වලට අදාළ දිත්ව සටහන. අඩමාන ණය ගැළපීම් වලට අදාළ දිත්ව සටහන. ඊළඟ එක මූල්‍ය ප්‍රකාශන උද්ෘත. හරි. දැන් ගාන හදන්න try කරන්න බලන්න. ඔන්න මම උදව් කරලා තියෙන අඩමාන ණය වෙන් කිරීම ගිණුමේ ආරම්භක සේසි මන් දාලා දුන්න 6000. දැන් ඕගොල්ලෝ අවසාන සේසි දාන්න බලන්න. දාලා බලන්න කලින් වගේම වෙනස එන්නේ මොන පැත්තටද කියලා. හරිද? දැන් ආරම්භක ශේෂය 6000යි. අවසාන ශේෂය කීයක් වෙන්න ඕනද? මේ ණය ගැති 80000ට 100%ක්. 100%යි කියන්නේ කීයද? 4000යි. 4000ක් එන්න ඕනේ. එතකොට මේ අඩමාන ණය වෙන් කිරීම ගිණුමේ ඊගේ ශේෂ විදියට බැරපැත්තට එන්න ඕනේ 4000. පාගේ ශේෂ විදියට හරපැත්තටත් එන්න ඕනේ 4000. තුලනය කළාම 6000ට තමා තුලනය වෙන්නේ වැඩි වටිනාකමට. නේද? දැන් වෙනසක් එනවා කීයද මේ පැත්තේ 2000ක්. මොන පැත්තේද? හර පැත්තේ. එතකොට අඩමාන ණය වෙන් කිරීම එකට හර වෙන්නේ 2000. එහෙනම් බැර වෙන්නේ කොහෙටද? අඩමාන ණය වියදම් එකට. මේ ගිණුම් දෙකට තමයි හර බැර වෙන්නේ හොඳේ. අඩමාන ණය වෙන් කිරීම එකට හර වුණොත් වියදම් එකට අඩමාන ණය වියදම් බැර. අඩමාන ණය වෙන් කිරීම එකට බැර වුණොත් අඩමාන ණය වියදම් හර. එච්චරයි මතක තියාගන්න ඕනේ. අඩමාන ණය වියදම් හරද? එහෙනම් වෙන් කිරීම බැර. අඩමාන ණය වියදම් බැරද? එහෙනම් වෙන් කිරීම හර. එහෙනම් ඔන්න වෙන් කිරීම වලට හර කරනවා අඩමාන ණය වියදම් එකට බැර වුණේ කියලා. අඩමාන ණය වෙන් කිරීම එකෙන් ආවේ කියලා වියදම් එකට බැර වුණා. අඩමාන ණය වෙන් කිරීම එකට හර අඩමාන ණය වියදම් බැර. ඒ කියන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි ඉන්නේ අධි අඩමාන ණය වෙන් කිරීම. අවුරුද්ද අවසානට එන්න ඕන අඩමාන ණය 4000යි. ගිණුමේ 4000යි. හැබැයි අවුරුද්ද ආරම්භයේ තියෙන වෙන් කිරීම විදියට කීයක්ද? 6000. ඒතර අවසානට එන්න ඕන 4000යි. ආරම්භයේ තියෙනවා හැබැයි 6000ක්. අපි කියන ඒතර අඩමාන ණය වැඩියෙන් වෙන් කරලා තියෙනවා කොච්චරක්ද? ආරම්භයේ 4000යි.
අවසානයේ 4000 ඕනේ. ආරම්භයේ 6000ක් තියෙනවා. අවසානට 4000යි අඩමාන ණය වෙන් කිරීම එන්න ඕනේ. හැබැයි ආරම්භයේ 6000ක් තියෙනවා. එතකොට අපි කියනවා අඩමාන ණය වෙන් කරලා වැඩි. කීයක් වැඩිද? රුපියල් 2000ක් අඩමාන ණය වෙන් කරලා වැඩි. අඩමාන ණය කීයක් වෙන් කරලා වැඩිද? රුපියල් 2000ක් අඩමාන ණය වෙන් කරලා වැඩි. අපි ඕකට තමයි කියන්නේ අධි අඩමාන ණය වෙන් කිරීම. එහෙම නැත්නම් වැඩිපුර අඩමාන ණය වෙන් කිරීම කියලා කියන්නේ ඒකට. හරිද? වැඩිපුර අඩමාන ණය වෙන් කිරීම කියලා කියන්නේ ඒකට. හරිද? එතකොට මේ ආරම්භක එකට වඩා අවසාන එක අඩුවෙන් තියෙන්නේ. ඉතින් අපි ඊට අවසානට එන්න ඕන 4000යි. ආරම්භයේ 6000ක් තියෙනවා. අපි කියනවා අඩමාන ණය වෙන් කිරීම වැඩිපුර තියෙනවා 2000. ඒකට අපි කියනවා අධි අඩමාන ණය වෙන් කිරීම. අධි අඩමාන ණය වෙන් කිරීම අඩමාන ණය වෙන් කිරීම අර අඩමාන ණය වියදම් බැර. වියදම් ගිණුම තුලනය කළාම වියදම් ගිණුම තුලනය කළාම 2000ක් එන්න ඕනේ ලාභ ප්‍රකාශනයට. හරි. හදාගන්න ওই ටික. හදාගන්න ওই ටික. ගිණුම් දෙක හදාගන්න. දැන් ditth සටහනක් දියන්න පුළුවන්. ditth සටහනත් ඔහොම ලියන්න. අඩමාන ණය වෙන් කිරීම හර 2000යි. අඩමාන ණය වියදම් බැර 2000යි. ditth සටහනත් ඔහොමම ලියන්න. හරිද? දැන් උද්දෘත ලියන්න ඕනේ. කොහොමද උද්දෘත ලියන්නේ? මේ වියදම 2000 ලාභ බෙදාහැරීමේ වියදම් වල ලියන්න ඕනේ. කලින් වටිනාකම් ලිව්වේ ධන විදියට මෙහෙම ලිව්වේ. හැබැයි අධි අඩමාන ණය වෙන් කිරීම අධි අඩමාන ණය වෙන් කිරීම ආපු ගමන් ඒක අපි ලියන්නේ මේම ඍණ විදියට. බෙදාහැරීම් වියදම් වල අනිත් ඒවා ධන ලියවෙද්දි මේක ඍණ විදියට ලියවෙනවා. වැඩිපුර කරපු වියදමක් විදියට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ණය ගැති 80000 ලියවෙලා අඩමාන ණය වෙන් කිරීම වල අවසාන වටිනාකම 4000 අඩු වෙනවා. අඩු වෙලා සුද්ධ ණය ගැති යනවා 76000. ඔන්න හදලා ඉවර කරගන්න ගාන. විනාඩි 5ක් දෙන්නම් ගාන හදලා ඉවර කරගන්න.
හරි නේද? right. දාගන්න මාතෘකාවක් තවත් ගැළපිලි වර්ගයක්. ශ්‍රේය ගැළපීම ශ්‍රේය ගැළපීම ශ්‍රේය ගැළපීම ශ්‍රේය ගැළපීම ශ්‍රේය ගැළපීම හරි right. ලියන්නේ ඒක යටතේ ඒක යටතේ පොඩි නෝට් එකක් ලියා ගන්න. ව්‍යාපාරයක් තම ස්ථාවරවත්කම් ව්‍යාපාරයක් තම ස්ථාවරවත්කම් කියන්නේ මොනවද? දේපල පිරියත උපකරණ. ව්‍යාපාරයක් තම ස්ථාවරවත්කම් අත්පත් කරගත් අවස්ථාවේ තම ස්ථාවරවත්කම් අත්පත් කරගත් අවස්ථාවේදී තම ස්ථාවරවත්කම් අත්පත් කරගත් අවස්ථාවේදී තම ස්ථාවරවත්කම් අත්පත් කරගත් අවස්ථාවේදී ගෙවන ලද වටිනාකමට වඩා 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 අඩු වටිනාකමකට ගෙවන ලද වටිනාකමට වඩා අඩු වටිනාකමකට එම වත්කමේ ඵලදායී ජීව කාලය අවසානයේදී එම වත්කමේ ඵලදායී ජීව කාලය අවසානයේදී එම වත්කමේ ඵලදායී ජීව කාලය අවසානයේදී එම වත්කමේ ඵලදායී ජීවිත කාල අවසානයේදී ඉවත් කිරීමට සිදුවීමේදී ඵලදායී ජීව කාලය අවසානයේදී ඉවත් කිරීමට සිදුවීමේදී ඇතිවන්නා වූ අලාභ වලින් මිදීම සඳහා 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 දේපල පිරියත හා උපකරණ දේපල පිරියතා උපකරණ ක්ෂය කරනු ලබයි. දේපල පිරියතා උපකරණ ක්ෂය කරනු ලබයි. දේපල පිරියතා උපකරණ ක්ෂය කරනු ලබයි. හරි. සරලව කිව්වොත් ඉඩමක් 2005 ඉඩමක් ගත්තොත් ලක්ෂ 10ක් දීලා හොඳට අහගෙන ඉන්න හොඳේ. හොඳට අහගෙන ඉන්න අවසාන පැය භාගය යන්නේ පන්තියේ. අද පන්තියේ අවසාන පැය භාගය යන්නේ.
හරිද? හරිද? එතකොට මේ නෝට් එක ඔන්න ලියා ගන්න බැරි වුණ අය පන්ති ඉවරනාට පස්සේ ගෲප් එකට දාන මැසේජ් එකක් ලිව්ව ළමෙක් නෝට් එකේ ඉතුරු ටික ගෙවයි. හරිද? අවසාන පැය භාගය යන හොන්දට අහගෙන ඉන්න. දැන් ව්‍යාපාරයක් 2010 ඉඩමක් ගත්තා කියන්නකෝ. 2010 ඉඩමක් ගන්නවා. මේක 2010 ලක්ෂ 20ක් දීලා ගන්න ඉඩම 2021 වෙනකොට මොනව වෙලා ඇද්ද? ගාන වැඩි වෙලා ඇද්ද? ගාන වැඩි වෙලා අඩු වෙලා ඇද්ද? 2010 ලක්ෂ 20කට ගත්ත ඉඩම 2021 වෙද්දී ඉඩම අගේ වැඩි වෙලා ඇද්ද අඩු වෙලා ඇද්ද? අනිවාර්යෙන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඉඩමක් විකුණද්දී ඉඩමක් යම්කිසි කාලයක් පාවිච්චි කරලා ඉවත් කරද්දී විකුණද්දී ඒ ව්‍යාපාරයට පාඩු නැහැ. ඒ ව්‍යාපාරයට ලාභයි. ඒ නිසා අපි ඉඩම් ෂෙය කරන්නේ නැත. ඒ නිසා අපි ඉඩම් ෂෙය කරන්නේ නැත. එහෙනම් තරුවක් දාලා උතනම ලියන්න LKAS 16 LKAS 16 LKAS 16 ප්‍රමිතයට අනුව ඉඩම් ෂය කරනු නොලබයි. ප්‍රමිතයට අනුව ඉඩම් ෂය කරනු නොලැබේ. LKS 16 ප්‍රමිතයට අනුව ඉඩම් ෂය කරනු නොලැබේ. ඇයි ෂය කරන්නේ නැත්තේ? කවුරු හරි ආවොත් ඇයි මචං ඉඩම ෂය කරන්නේ නැත්තේ? අපි කව උත්තරයක් තියෙනවා. ඉඩම් වලදී අලාභයක් වෙන්නේ නැහැ ඉඩම විකුණද්දී. ඒ නිසා ෂෙයා කරන්නේ නැහැ. මම මේ මෙන්න මෝටර රථ 2010 කාර් එකක් ගන්නවා ලක්ෂ 20ක් දීලා. 2010 කාර් එකක් ගන්නවා ලක්ෂ 20ක් දීලා. අදේ කාර් එකේ වටිනාකම කොහොම වේවිද? කාර් එක අපි පාවිච්චි කරනවා හැබැයි. අපි කාර් එක පාවිච්චි කරනවා. පාවිච්චි කරන කාර් එකේ වටිනාකමට මොනව වෙලා ඇද්ද? ලක්ෂ 20ක් දීලා 2010 ගත්ත කාර් එක අද ලක්ෂ 20ට වඩා වැඩි විකුණන්න බෑ. හැබැයි ඊට වඩා අඩුවෙන් විකුණන්න පුළුවන්. දැන් සමහර අයට කියන්න පුළුවන් මේ දවස්වල මේ වෙළඳ පොලේ තිබෙන උද්දමනයත් එක්ක මිලවල භාණ්ඩ සේවාවල මිල අකණ්ඩව ඉහළ යාමනත් එක්ක සමහර අයට හිතෙන්න පුළුවන් සර් කාර් වල මිලත් වැඩි වෙනවනේ කියලා. මිල වැඩි වෙනවනේ කියලා. ඒ වගේම තමයි ඒ වැඩි වුණාට ඒ කාර් එකේ මොකක් හරි අලුත් වැඩියාවක් නඩත්තුවක් කරන්න ගිහපම ඒ සඳහා යන වියදමත් වැඩි වෙනවා. වෙනතට වඩා ලොකු වියදමක් යනවා. ඒතර අර මිල වැඩි වුණා කියලා ඒකෙන් තේරුමක් වෙලා නැහැ. ඒ නිසා ඒ මිල වැඩිවීම අපිට වැඩක් නැහැ මෙතනදී. ලීබඩු උපකරණ ගරගරන 2010 ලීබඩු උපකරණ අරගෙන මේ කාලේ වෙනකොට මොනවද තියෙද? දැන් ඕගොල්ලෝ හොඳට මතක් කරලා බලන්න ඕගොල්ලෝ පන්ති ගිහපු ආයතන A level ගිහපු ආයතන තිබුණා. එහෙම නැත්නම් O level කාලේ ගිහපු ආයතන. ඒ වගේ බලනකොට ඩෙස් බංගු වලට මොකද වෙලා තියෙන්නේ? සමහර ඩෙස් වල ගුල්ලෝ ගාලා ගුල්ලු කුඩු වැක්කිරනවා ඩෙස් එකේ. සමහර ඩෙස් වල හිල් ගොඩ. සමහර ඩෙස් වල චිත්‍ර ඇඳලා ලස්සනට එක එක කවිත් ලියලා. සමහර ඩෙස් නිකන් තොටිලි වගේ පැද්දෙනවා. සමහර ඩෙස් වල කකුල් නෑ ගලවලා ඒවා පැත්තකින් තියලා. නේ? අන්න ඒවා භාවිතා කරන්න ඒ වගේ අගේ අඩු වෙනවා. ඒ නිසා අපි මේ කතා කරන්න යන්නේ ඉඩම් හැර අනිකුත් ස්ථාවර වත්කම් ගැන. ඉඩම් හැර අනිකුත් ස්ථාවර වත්කම් නැත්නම් අපි ඒවට කියනවා දේපල පිරියත හා උපකරණ කියලා. මොනවා කියලාද කියන්නේ? දේපල පිරියත හා උපකරණ. මේ කියන්නේ ස්ථාවර වත්කම්. දේපල පිරියතා උපකරණ කියලා කියන්නේ ස්ථාවර වත්කම්. හැබැයි අපි මේ ස්ථාවර වත්කම් වලින් ෂෙයා කරන්නේ ඉඩම් හැර අනිකුත් වත්කම් කියලා හොඳට මතක තියාගන්න. ඒ වගේම පිරිවැය කියලා කියන්නේ මොකක්ද? පිරිවැය කියලා කියන්නේ යම්කිසි දේපලක් නැත්නම් පිරියතයක් නැත්නම් උපකරණයක්. යම්කිසි දේපලක් නැත්නම් යම්කිසි පිරියතයක් නැත්නම් උපකරණයක් මිලදී ගැනීම සඳහා
එහෙම නැත්නම් අත්පත් කර ගැනීම සඳහා සරලව කිව්වොත් අපිට කාර් එකක් ගන්න ගියපු වියදම, අපිට ලීබඩු ගන්න ගියපු වියදම, අපිට ගොඩනැගිල්ලක් ගන්න නැත්නම් ගොඩනැගිල්ලක් හදන්න ගියපු වියදම, අපි ඒකට කියනවා පිරිවැය කියලා. පිරිවැය කියලා කියන්නේ ඒක ගන්න ගියපු වියදම නැත්නම් හදන්න ගියපු වියදමට පිරිවැය. ඒ වගේම ඵලදායි ජීව කාලය කියලා එකකුත් තියෙනවා. ඵලදායි ජීව කාලය. ඵලදායි ජීව කාලය කියලා කියන්නේ ඒ ස්ථාවර වත්කම අපිට පාවිච්චි කරන්න පුළුවන් කාලය. දැන් ඩෙස් එකක් ගත්තොත් ওই ඩෙස් එක අවුරුදු 100ක් පාවිච්චි කරන්න බෑ. ඕක අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. මෝටර රථයක් ගත්තොත් අවුරුදු 100ක් බෑ. අවුරුදු 40ක් එහෙම. ඒ කියන්නේ එක එක වත්කමට වෙන් වෙච්ච අවුරුදු ගාණක් තියෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒක කියන්නේ ඇස්තමේන්තු ගත කරනවා. ඇස්තමේන්තු ගත කරනවා කියන අපි අපේක්ෂා කරනවා මෙච්චර කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. අපි කියන ඵලදායි ජීව කාලය කියන්නේ ඒක භාවිතා කරන්න පුළුවන්. ප්‍රයෝජනවත් වේක භාවිතා කරන්න පුළුවන් කාලය. ඒ වගේම සුම්බුන් නගය. සුම්බුන් නගය කියලා කියන්නේ යම්කිසි පිරිවැයක් දරලා ගන්න වත්කමක් ඒකේ ඵලදායි ජීව කාලය පුරා පාවිච්චි කරලා ඵලදායි ජීව කාලයේ අවසානයේදී ඒ වත්කම ඉවත් කරන්න නැත්තම් විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් වටිනාකමක් ඒ වටිනාකමට අපි කියනවා සුම්බුන් නගය කියලා. උදාහරණ ලක්ෂ 10ක් දීලා ගන්න වත්කම පිරිවැය ලක්ෂ 10ක් වන වත්කම ලක්ෂ 10ක් පිරිවැය වන වත්කම අවුරුදු 5ක් පාවිච්චි කරලා අවුරුදු 5ක් ඵලදායි ජීවිත කාලය පාවිච්චි කරලා අවුරුදු 5 අවසානයේදී ඒක විකුණනවා නම් ලක්ෂ 3කට ඒ ලක්ෂ 3 තමයි අපි කියන සුම්බුන් අගය කියලා කියන්නේ. ඒ වගේම තව එකක් කියලා දෙන්නම්. ඒක ඇවිල්ලා ශ්‍රේය කළ හැකි අගය. ශ්‍රේය කළ හැකි අගය. ඊළඟ දවසට ඕන ටික මේ උගන්වලා තියන්නේ. ශ්‍රේය කළ හැකි අගය. ශ්‍රේය කළ හැකි අගය කියලා කියන්නේ යම්කිසි වත්කමක පිරිවැයෙන් ඒ වත්කමේ සුන්බුන් අගය අඩු කළාම යම්කිසි වත්කමක පිරිවැයෙන් මේ පිරිවැයෙන් ඒ වත්කමේ සුන්බුන් අගය අඩු කළාම ඉතිරි වන වටිනාකමට අපි කියන මොකක් කියලාද? ශ්‍රේය කළ හැකි අගය කියලා. එහෙනම් අපි චූටි නෝට් එකක් තරු දාලා ලියා ගමු. මෙයා කවුද? මෙයා කවුද? මෙයා කවුද? මෙයා කවුද? මෙයා කවුද කියලා. වෙලාව ඉතුරු වුණොත් තව මොනවා හරි කතා කරමු. රයිට්. දාගන්න පළවෙනි තරුව දේපල පිරියත හා උපකරණ. දේපල පිරියත උපකරණ යනු ස්ථාවර වත්කම් ලෙස සරලව හැඳින්විය හැක. ලොකු හැඳින්වීමක් තියෙනවා. මම ඒක කියන්නේ නැහැ. ඒක ඕනේ නැහැ. සරලව දැනගන්න. ස්ථාවර වත්කම් ලෙස සරලව හැඳින්විය හැක. දේපල පිරියත උපකරණ යනු ස්ථාවර වත්කම්. නැත්නම් ජංගම නොවන වත්කම් කියලා මතක තියාගන්න. හැබැයි ජංගම නොවන වත්කම් කිව්වට ඒකේ තියෙන ඔක්කොම ගන්න බෑ. මොකද ජංගම නොවන වත්කම් වල තියෙනවා අස්පෘශ්‍ය වත්කම්. ඒව නැතුව ස්ථාවර වත්කම් ටික තමයි මේ ගන්න. හරිද? සරලව. නැත්තම් එන ලොකු කතා තියෙනවා ව්‍යාපාරික භාණ්ඩ නිෂ්පාදනය සඳහා හෝ භාණ්ඩා සේවා සැපීම සඳහා හෝ කුලියට ලබා දීම සඳහා හෝ පරිපාලනමය කටයුතු සඳහා ලබාගෙන තිබෙනවා. එන්න ලොකු කතා තියෙනවා. අපි කියන්නේ ලොකු ටෝක් තියෙනවා කියලා. එහෙම එකකුත් තියෙනවා. මම ඒක දුන්නේ නැහැ. හේතුව ඕගොල්ලන්ට ඒව ඕනේ නැහැ. ඕගොල්ලන්ට මේ මං කිව්ව ටික දැනගත්තා නම් ඇති. දේපල පිරියත උපකරණ කියලා කියන්නේ ස්ථාවර වත්කම් වලට. ගන්න ඊළඟ තරුව පිරිවැය යනු පිරිවැය යනු පිරිවැය යනු පිරිවැය යනු පිරිවැය යනු පිරිවැය යනු ලියන්නේ කැටතේ යම්කිසි ස්ථාවර වත්කමක් අත්පත් කර ගැනීම සඳහා පැය භාගයක් ඉන්න ගියා. දැන් පැය භාගයක් ඉන්න මන් දුරයි. දැන් මේක ඉවර කරන්න බෑ. අවසන් දෙන්නේ. යම්කිසි ස්ථාවර වත්කමක්
අත්පත් කර ගැනීම සඳහා යම්කිසි ස්ථාවර වත්කමක් අත්පත් කර ගැනීම සඳහා යම්කිසි වත්කමක් අත්පත් කර ගැනීම සඳහා ගෙවන ලද හෝ ගෙවන ලද හෝ ගෙවන ලද හෝ ගෙවීමට එකඟ වන ලද ගෙවන ලද හෝ ගෙවීමට එකඟ වන ලද වටිනාකමයි ගෙවන ලද හෝ ගෙවීමට එකඟ වන ලද වටිනාකමයි හරිද ඊළඟ එක ගන්න තරුව ඵලදායී ජීව කාලය ඵලදායී ජීව කාලය ඒක ලියන්න ව්‍යාපාරයක් අපේක්ෂා කරන පරිදි ව්‍යාපාරයක් අපේක්ෂා කරන පරිදි ව්‍යාපාරයක් අපේක්ෂා කරන පරිදි වත්කමක් භාවිතා කිරීමට හැකි කාල සීමාව ව්‍යාපාරයක් අපේක්ෂා කරන පරිදි වත්කමක් භාවිතා කිරීමට හැකි කාල සීමාව ඊළඟ එක සුන්බුන් අගය සුන්බුන් අගය ලියන්නේ එකට යම්කිසි වත්කමක් යම්කිසි වත්කමක් යම්කිසි වත්කමක් එහි ඵලදායී ජීව කාලය අවසානයේදී එහි ඵලදායී ජීව කාලය අවසානයේදී යම්කිසි වත්කමක් එහි ඵලදායී ජීව කාලය අවසානයේදී එහි ඵලදායී ජීව කාලය අවසානයේදී ඉවත් කිරීමට බලාපොරොත්තු වන වටිනාකම ඉවත් කිරීමට බලාපොරොත්තු වන වටිනාකම
වටිනාකමයි කියලා දන්න. බලාපොරොත්තු වන වටිනාකමයි. ඒ කියන්නේ ඒකේ ඵලදායී ජීවිත කාලයේ අවසානයේදී ඉවත් කිරීමට බලාපොරොත්තු වන වටිනාකමලු මේ. ඊළඟ තරුව ගන්න ෂය කළ හැකි අගය. ෂය කළ හැකි අගය. ෂය කළ හැකි අගය යනු වත්කමක පිරිවෙන් ෂය කළ හැකි අගය යනු වත්කමක පිරිවෙන් වත්කමක පිරිවෙන් එහි සුම්බුන් අගය අඩු කළ පසු වත්කමක පිරිවෙන් එහි සුම්බුන් අගය අඩු කළ පසු ලැබෙන වටිනාකමයි ලැබෙන වටිනාකමයි පාලින් ලියා ගන්න සමීකරණේ ෂය කළ හැකි අගය සමානයි පිරිවැරින සුම්බුන් අගය කියලා. සමීකරණෙත් ලියලම තියාගන්න. ෂය කළ හැකි අගය සමානයි පිරිවැරින සුම්බුන් අගය. ලැන ඊළඟ එක ෂයවීම්. ෂයවීම් ලියන්න එක යටතේ ෂයවීම් යනු වත්කමක ෂය කළ හැකි අගය වත්කමක ෂය කළ හැකි අගය ෂයවීම් යනු වත්කමක ෂය කළ හැකි අගය වත්කමක ෂය කළ හැකි අගය එම වත්කමේ ඵලදායී ජීව කාලය පුරා වත්කමක ෂය කළ හැකි අගය එම වත්කමේ ඵලදායී ජීව කාලය පුරා බෙදා හැරීමයි. අපි ඔය ෂයවීම් කියලා කියන්නේ ඒකට. අපි දැන් ඉගෙන ගන්න යන්නේ ඒක. වත්කමක ෂය කළ හැකි අගය එම වත්කමේ ඵලදායී ජීව කාලය පුරා බෙදා හැරීමයි. රයිට්. තරුවක් දාලා රතු පෑනෙන් ලියන්න පොඩි කතාවක්. පොඩි වාක්‍යයක් මේක. ලියන්න රතු පෑනෙන් තරුවක් දාලා. LKS 16 ප්‍රමිතයට අනුව LKS 16 ප්‍රමිතයට අනුව LKS 16 ප්‍රමිතයට අනුව LKS 16
ප්‍රමිතයට අනුව LKS 16 ප්‍රමිතයට අනුව ෂේවීම් ගණනය කළ හැකි ක්‍රම තුනකි. ෂේවීම් ගණනය කළ හැකි ක්‍රම තුනකි. රතු පෑනෙම ලියන්න පහලින් 1 2 3 කියලා. 1 සරල මාර්ග ක්‍රමය. සරල මාර්ග ක්‍රමය. ඒ මාර්ගය සරලයිලු. ඒ කියන්නේ ඒ මාර්ගය ලේසි කියලා කියන්නේ. ලේසි ක්‍රමය තමයි ඕක. සරල මාර්ග ක්‍රමය කියන්නේ ලේසි ක්‍රමය. සරලයි කියලා කියන්නේ මාර්ගය. 2 හීනවන ශේෂ ක්‍රමය. හීනවන ශේෂ ක්‍රමය. හීනවන ශේෂ ක්‍රමය. හීනවන ශේෂ ක්‍රමය. තුන නිස්පාදන ඒකක ක්‍රමය. නිස්පාදන ඒකක ක්‍රමය. නිස්පාදන ඒකක ක්‍රමය. පළවෙනි එක සරල මාර්ග ක්‍රමය, දෙවෙනි එක හීනවන ශේෂ ක්‍රමය, තුන්වෙනි එක නිස්පාදන ඒකක ක්‍රමය. හරි. ඕකෙන් දාගන්න පළවෙනි මාතෘකාව සරල මාර්ග ක්‍රමය. සරල මාර්ග ක්‍රමය. රයිට්. ඔතනින් අතර කරමු. ඉදිරියේදී වීඩියෝ ක්ලිප් එකක් හම්බ වෙනවා පැය 4ක පැය 5ක. ඒකෙදී මේකේ අවසාන ගණන් ටික සාකච්ඡා කිරීම කරනවා මම. ගණන් ටික සාකච්ඡා කිරීම කරනවා. කරපුවම වට ඒක බලන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඊළඟ පාඩමට අදාළවත් වීඩියෝ ක්ලිප් එකක් ලැබෙනවා. ලබන බ්‍රහස්පතින්දා පන්තියට කලින් බොහෝ දුරට වීඩියෝ ක්ලිප් එකක් දෙකක් අවම එකක් ලැබෙනවා ඕගොල්ලන්ට. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ලබන බ්‍රහස්පතින්දාට කලින් මම උත්සාහ කරනවා තියෙන අනිත් පන්තිත් එක්ක බැලන්ස් කරලා ඕගොල්ලොන්ගේ ඩබල් ඒටි පාඩම් ටික ඉවර කරලා දාන්න. හරිද? රයිට්. එහෙනම් අදට මෙතනින් අතර කරමු. ආයි Zoom live class එකක් තියෙන්නේ බ්‍රහස්පතින්දා විතරයි ලබන බ්‍රහස්පතින්දා. හැබැයි ඊට කලින් රෙකෝඩින් ටිකක් ඕගොල්ලන්ට දෙනවා. එන හැමෝටම ආයිබුවන්. බුස්සරණ ජයවා. ওই වැඩ ටික හරියට කරගන්න. දැනට උගන්වලා තියෙන හැම පාඩමකට අදාළවම පාස් පේපර්ස් ලියන්න අඩුම පාස් පේපර්ස් 5ක්වත් ලියලා තියෙන්න නම් ඕනේ. එනිසා ලියන්න පටන් ගන්න ඒවා ඉවර කරගන්න. ලියද්දි ප්‍රශ්න තිබුණොත් අහන්න. හරිද? රයිට්. එන උතරින් අතර කරමු.